අයිබෝවන් දුවේ පුතේ මූලික විදුලි තාක්ෂණ වේදී ගෘහ විදුලි පරිපථ පිළිබඳව තමයි දැන් ඔබට මේ සාකච්ඡා කරන්නේ. ඔබ දන්නවා නිවෙස් වලට බොහෝ අවස්ථාවලදී අපිට අවශ්‍ය වන්නේ එකලා විදුලි ධාරාවක්. මේ එකලා විදුලි ධාරාව භාවිතා කරමින් නිවස තුල කොහොමද විදුලි පරිපථ ස්ථාපනය කරන්නේ? ඒ විදුලි පරිපථ ස්ථාපනය කිරීමේදී අනුගමනය කරන්නා වූ ක්‍රමවේද මොනවාද කියන කාරණාව පිළිබඳව ඔබ සමග දැන් අප සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. ගෘහ විදුලි පරිපථ ප්‍රත්‍යාවර්ත ධාරා විදුලිය ප්‍රායෝගිකව භාවිතා කෙරෙන අවස්ථාවක් ලෙස ගෘහ විදුලි පරිපථ දැක්විය හැකිය. අපි මේවට කියනවා මොනවද? ගෘහ විදුලි පරිපථ ප්‍රායෝගිකව භාවිතා කරන අවස්ථාව. නිවසකට තනි කලා විදුලිය සැපයීම සඳහා විදුලි බල අධිකාරිය ලංකා විදුලි බල මණ්ඩලය හෝ ලංකා විදුලි පුද්ගලික සමාගම් මගින් රැහැන් දෙකක් යොදා ගනු ලබයි. රැහැන් දෙකක් යොදා ගනු ලබනවා. මෙන්න මේ ආකාරයට දරුවනේ විදුලි බල මණ්ඩලයේ මේ විදිහට ගමන් කරනවා 3 phase line එක. 3 phase line එක ගමන් කරනවා. මේක ලයිව් එක, මේක ලයිව් 2, ලයිව් 3, නිව්ට්‍රල් 1. ඔබ දන්නවා දුවේ පුතේ එකලා විදුලි ධාරාව ගන්න පුළුවන් වෙන්නේ මෙන්න උඩින් තියෙන එක ලයිව් වයර් එකක් හෝ එක නිව්ට්‍රල් වයර් එකක් සම්බන්ධ කරගත්තාම මේ ලැබෙන විදුලි ධාරාවේ අගය අපිට කියන්න පුළුවන් 230ක V මේක VRMS අගයක් ලැබෙනවා කියලා. VRMS අගයක් ලැබෙනවා කියලා. 230ක V විදුලියක් ලැබෙනවා. ආසන්න වශයෙන් මෙයාගේ ඇම්පියරේජ් එක 30ක් 32ක් වගේ ප්‍රමාණයක ඇම්පියරේජ් එකක් අපට ලබා ගන්න පුළුවන් මේ එකලා විදුලි ධාරාවක් හරහා. පැහැදිලිද? හරි. එතකොට මේ විදුලි ධාරාවෙන් තමයි අප නිවස පරිභෝජනය කරන්නේ. නමුත් අප නිවස පරිභෝජනය කරන ධාරාවේ ප්‍රමාණය විශාල වෙන්න අපිට මේ තනිකලා විදුලි ධාරාවකින් මෙය කර ගැනීමට හැකියාවක් නැහැ. එම අවස්ථාවේදී 3 phase මේ තෙකලා පරිපථයේම ධාරාව ගන්න වෙනවා. සමහර කර්මාන්ත ශාලා, හෝටල් සංකීර්ණ, විශාල නිවෙස්, තට්ටු මහල් සංකීර්ණ ඒවට මේ එකලා විදුලි ධාරාවෙන් මේ කාර්ය කරන්න බැරි නිසා ඒ සඳහා වුන් තෙකලා විදුලිය භාවිතා කිරීම සිදු කරනවා. නමුත් අප මෙහිදී ගෘහ විදුලි පරිපථ පාඩමේදී එකලා විදුලි ධාරාව පරිභෝජනය කරන ආකාරය ගැන පමණයි සාකච්ඡාවට භාජනය කරන්නේ. මේ සඳහා වෙන වෙනම හෝ බාහිරින් එකිනෙකට සම්බන්ධ වූ යොත් සර්විස් කේබල් භාවිතා කරනවා. එකිනෙකට සම්බන්ධව යොත් සර්විස් කේබල් භාවිතා කරනවා. මේ සඳහා වෙන වෙනම හෝ බාහිරින් එකිනෙකට සම්බන්ධ යොත්. දැන් සමහර අවස්ථාවලදී දැන් වර්තමානයේදී මෙන්න මෙහෙම යොත් තිබ්බට තනි කෝර් වයර් එකක්, කළු පැහැති තනි කෝර් වයර් එකක් භාවිතා කරමින් වර්තමානයේදී මේ කෝර් එක තුල තමයි මේ පේස් වලට අදාළ වයර් කැබලි තුනම ගමන් කරවන්නේ. එතකොට අපිට මේ ඉදිකිරීම සඳහා යන වියදම මොනවා වෙනවද? අඩු වෙනවා. මේ ආකාරයට වර්තමානයේ කළු කෝර් වයර් එකක් තමයි මේ සඳහා වර්තමානයේ භාවිතා කරන තනි රැහැනක්. ඔබ බොහෝ අවස්ථාවල හිතන්න පුළුවන් මේ ටෙලිෆෝන් රැහැනක් කියලා. දුරකථන රැහැනක් කියලා. නමුත් වර්තමානයේදී තියෙන්නේ තෙකලා විදුලි ධාරාව තමයි එය ගමන් කරන්නේ. මෙම රැහැන් දෙක සජීවී සහ උදාසීන රැහැන් ලෙස හඳුන්වයි. අපි මේවා කියනවා සජීවී රැහැන සහ උදාසීන රැහැන කියලා. මෙවැනි සැපයුමක් එකලා සැපයුමක් ලෙස හැඳින්වෙන අතර උදාසීන රැහැනට සාපේක්ෂව සජීවී රැහැනෙහි වෝල්ට් 230ක ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ට්‍යතාවක් පවතී. මේ තියෙන වෝල්ට්‍යතාවක් මේ දෙන අතර පවතිනවා කොච්චර වෝල්ට්‍යතාවද? 230ක් V වෝල්ටේජ් එකක් කවුරු අතර පවතිනවද? සජීවී රැහැන සහ උදාසීන රැහැන අතර පවතිනවා. මේ සජීවී රැහැන සහ උදාසීන රැහැන අතර 230ක් V පමණ වෝල්ට්‍යතාවක් දුවේ පුතේ පවතිනවා. දැන් මේ රූප සටහනේ ඔබට ඉතා පැහැදිලිව පේනවා
තෙකලා විදුලි ධාරාව නිවසට ලබා ගන්නා ආකාරය. මේ තෙකලා විදුලි ධාරාව නිවසට ලබා ගැනීමේදී නිවසෙන් පිට මෙන්න මේ වගේ කොටසක් තිබෙනවා. මෙන්න මේ කොටස අයිති විදුලි බල මණ්ඩලයට. විදුලි බල මණ්ඩලයට. එයාගේ නඩත්තු කටයුතු මේ සියල්ලම සිදු කරන්නේ කවුරු මගින්ද? විදුලි බල මණ්ඩලය මගින්. අපි දැන් නිවසට කරන්ට් එක ගන්න ඕන කියලා කියන්නේ. අලුතෙන් හදපු නිවසකට. අපි මේ නිවස ඇතුලේ සියන සියලුම වයරින් වැඩ, අපි ව්‍යවහාරයේ කියන වයරින් වැඩ, එහෙම නැත්නම් ගෘහ පරිපත සකස් කිරීම සිදු කරන්න ඕන අප විසින්, නිවසියා විසින්. ඒ සඳහා ඔබට මතක ඇති බිත්ති කඩලා කන්ඩියුට් බට දානවා. සීලිං අස්සේ වහලවල් වල මේවා වයර් ඔක්කොම හදලා ඒ වයර් සියල්ලම සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ වගේ බෝඩ් එකට අපි එකට කියනවා DB එක. DB එක. DB කියලා කියන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක. එහෙම නැත්නම් බෙදා හැරීමේ පෙට්ටිය. බෙදා හැරීමේ පෙට්ටිය. මේ බෙදා හැරීමේ පෙට්ටියට අර සියලුම රැහැන් සම්බන්ධ කරනවා. සම්බන්ධ කළ බෙදා හැරීමේ රැහැනෙන් එළියට බෙදා හැරීමේ පෙට්ටියෙන් එළියට සජීවී රැහැනක් සහ උදාසීන රැහැනක් සම්බන්ධ කරාම විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ලා මෙන්න මේ එළියේ තිබෙන මේ කොටස් දෙක ස්ථාපනය කරලා තියෙනවා. ඒ වගේම නිවැසියා සෝදානම් වෙලා සිටින්න ඕනේ මේ විදුලි බල මණ්ඩලයේ සතු මේ උපාංග තුන සම්බන්ධ කර ගැනීමටත් වයර් එහෙම නැත්නම් රැහැන අද ගැනීමටත් L bar එකක්, L iron එකක්. L iron එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ L හැඩති මේ තියෙන. ඔය L හැඩති bar එකක් මෙන්න මේ ආකාරයට මොනවා කරනවද? L හැඩති bar එකක් වහලේ ස්ථීරවම ඍජුව සම්බන්ධ කරලා තියෙනවා. වහලේ ස්ථීරවම ඍජුව සම්බන්ධ කරලා තියෙනවා. ඒ සම්බන්ධ කරාම විදුලි බල මණ්ඩලය විසින් එළියේ පාරේ තියෙන රැහැනෙන් කළු පැහැති කේබල් එකක් ඇදලා ඒ කේබල් එක තිරස්ව ඇදලා සම්බන්ධ කරලා ඒ සප්ලයි එක මෙහාට ලබා දෙනවා. දීපගාන් ඔන්න අපිට විදුලි බලය ලැබුණා. මේ පාරේ ගමන් කරන ආරෝපණ ශක්තිය අරගත් ආරෝපණ අපේ නිවස අභ්‍යන්තරයට එනවා. අපේ නිවස අභ්‍යන්තරයට ඇවිල්ලා නිවස තුලදී ඒ විදුලිය පරිභෝජනය වෙලා ආලෝකය, තාපය, මෝටර ක්‍රියා කිරීම ඒ වගේ දේවල් වැනි කාර්යයන් අපිට කරගන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී අපි කලින් පරිච්ඡේදයේ කලින් කොටසේදී ඔබ කතා කරා ඔබ දන්නවා දැන් සත්‍ය ජවය, දෘශ්‍ය ජවය ගැන. අපි මෙන්න මේ වගේ ජව ත්‍රිකෝණය ඇඳහම ජව ත්‍රිකෝණේ මෙන්න මේ විදිහට තීටා සත්‍ය ජවය. මේ සත්‍ය ජව ප්‍රමාණය තමයි අපිට බොහෝ වෙලාවට මේ විදුලි මීටරය මගින් මනින්නේ. විදුලි මීටරයෙන් මැනලා නිවසට කිසියම් කාල සීමාවකට වතාවක් විදුලි බිල ලැබෙනවා. මෙන්න මේ පමණ මුදල් ප්‍රමාණයක් විදුලි බල මණ්ඩලයට ගෙවන්න අපි පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය. අප පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය විදුලි බල මණ්ඩලය විසින් මැනලා කිලෝවොට් පෑ මීටරයෙන් අපට ලබා දෙනවා. ඒ වගේම මේ විදුලිය සංඛ්‍යාතය 50 හර්ට්ස් පමණ වෙනවා. මේ කලා විදුලි ධාරාව 230ක් වී 50 හර්ට්ස්. මේ සංඛ්‍යාතය ප්‍රත්‍යාවර්ත ධාරා මෙම සංඛ්‍යාතය ඊටම අනතුරුදායකයි. ඒ සංඛ්‍යාත තුලින් අනතුරුදායකම් පරාසයක පවතන මේ 50 හර්ට්ස් ප්‍රමාණය මගින් නිවැසියා ආරක්ෂා කරගන්න, උපකරණ ආරක්ෂා කරගන්න ආරක්ෂණ සැලසුම්ද මේ අභ්‍යන්තරයේ තිබෙනවා. ඒ වගේම ලෝකීය පිළිගත් IEE රෙගුලාසි ඉන්ටර්නැෂනල් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් රෙගුලේෂන් වලට අනුව තමයි මුළු ලෝකයේම විදුලි පරිපත සකස් කිරීම සිදු කරන්නේ. ඒ නිසා මේ IEE රෙගුලේෂන් මුළු ලෝකයේ පිළිපද නිසා බොහෝ අවස්ථාවල නිවැසියන්ට විදුලි අනතුරු මගින් වන අවදානම් තත්ත්වයන් බොහෝ සෙයින් වර්තමානයේ අඩු වෙලා තිබෙනවා. ඒ වගේම අපි මේ උපාංග සම්බන්ධ කර ගැනීමේදී ප්‍රමිතියක් SLS ප්‍රමිතිය ISO ප්‍රමිතිය තියෙන රැහන් වර්ග, කෙවිනි පිටුවන් වර්ග, උපාංග වර්ග භාවිතා කිරීමත් විදුලිය සම්බන්ධයෙන් වන අනතුරු අවම කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීමත් නිවැසියාගේ ප්‍රධානතම
කාර්යභාරය වෙනවා. අපි මෙතෙන් සිට සාකච්ඡාට භාජනය කරමු. මේවා සම්බන්ධ වන්නා වූ අනුපිළිවෙලවන මොනවාද? මේවාගෙන් කෙරෙන කාර්යභාරය කුමක්ද? ගෘහ විදුලි පරිපථ එකලස් කරන්න උපකාරී වන අනෙකුත් උපාංග මොනවාද? ඒ වගේම ගෘහ විදුලි පරිපථයක් සකස් කරගන්නේ කොහොමද කියන කාරණාව අප මෙතෙන් සිට සාකච්ඡාට භාජනය කරමු. මේ රූප සටහනට අනුව ඔබට පේනවා ABCD වශයෙන් නම් කරලා තිබෙන කොටස් ගණනාවක්. ඒ කොටස ප්‍රධාන වශයෙන් අපි ගන්න පුළුවන් බෙදා හැරීමේ රැහැන. බෙදා හැරීමේ රැහැන. ඒ කියන්නේ මේ කියන්නේ බෙදා හැරීමේ රැහැන. බෙදා හැරීම සහ සම්ප්‍රේෂණ රැහැන් කියලා අපි වර්ග දෙකක් බෙදනවා. බෙදා හැරීමේ රැහැන් සහ සම්ප්‍රේෂණ රැහැන්. මොන තේරුම් ගන්න පුළුවන් හොඳම දෙයක්. හොඳට තේරුම් ගන්න, හොඳට අවබෝධ කරගන්න ඔබට ලොකු අවබෝධයක් මේ පාඩමෙන් ලබා ගැනීමට හැකියාව තියෙනවා. පළවෙනිට අපි කතා කරනවා බෙදා හැරීමේ රැහැන්. මේ තිබෙන්නේ බෙදා හැරීමේ රැහැන්. මෙන්න මේවා බෙදා හැරීමේ රැහැන්. මේවට අපි කියනවා සම්ප්‍රේෂණ රැහැන්. ඔබට මේ සම්ප්‍රේෂණ රැහැනක් සහ බෙදා හැරීමේ රැහැනක් අඳුනා ගන්න තියෙන හොඳම ක්‍රමවේදය ලෙස පුතේ සම්ප්‍රේෂණ රැහැනක තිබෙන්නේ සන්නායක කැබලි 3යි. බෙදා හැරීමේ රැහැනක මේ වගේ සන්නායක කොටස් 4ක් දුවනවා. ඔබට ඊළඟ කොටසේදී මා සාකච්ඡා කරනවා මේ පිළිබඳව. මේ බෙදා හැරීමේ රැහැන දුවනවා තාරකා සම්බන්ධතාවයෙන්. ඒ තාරකා සම්බන්ධතාවයෙන් මේ විදුලිය රැගෙන යනකොට එය සදහා කේබල 4ක් භාවිතා වෙනවා. නමුත් සම්ප්‍රේෂණය කරන බොහෝ අවස්ථාවලදී විදුලිය රැගෙන යන්නේ ඩෙල්ටා සම්බන්ධතාවයෙන් නිසා ඒ ඩෙල්ටා සම්බන්ධතාවයට අදාළව රැහැන් 3ක් පමණක් භාවිතා වෙනවා. අපිට කිසිදු අවස්ථාවක මේ සම්ප්‍රේෂණ රැහැනකින් විදුලිය පරිභෝජනය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. විදුලිය පරිභෝජනය කිරීම සඳහා සජීවී අග්‍රමෙන්ම උදාසීන අග්‍රද අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ බෙදා හැරීමේ රැහැන් වල කෙළවර යට නියුට්‍රල් එකක් සහ උඩ මේවා සජීවී රැහැන් 3ක් තමයි භාවිතා වෙන්නේ. ඒ නිසා විදුලිය පරිභෝජනය කරන්න අපිට උදාසීන රැහැනක් නියුට්‍රල් එකක් අවශ්‍ය වෙන නිසා බෙදා හැරීමේ රැහැන් තාරකා ආකාරයෙන් සම්බන්ධලා තියෙන අතර මේවා උදාසීන රැහැන් නැතුව සජීවී රැහැන් 3ක් පමණක් භාවිතා වන නිසා මේ සම්ප්‍රේෂණ රැහැන් මගින් විදුලිය පරිභෝජනය කරන්න හැකියාවක් නොලැබෙන බව දුවල පුතාලා දැනට මතක තබා ගන්න. ඒ සමගම අපි තවත් මේ කොටස් පිළිබඳව අවධානය යොමු කරද්දී B කොටසට එනවා. B කොටසට අපි කියනවා සැපයුම් රැහැන. මේ සැපයුම් රැහැනෙන් තමයි පුතේ මාර්ගයේ ගමන් කරන තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව එකෙන් එකලා එකක් අරගෙන අපේ නිවසට ලබා දෙන්නේ. ඒ B කොටසෙන් දැක්වෙනවා. ඒකට අපි කියනවා පුතේ සැපයුම් රැහැන. ඒ වගේම C සහ D වොට් පැය මීටරය සහ සේවා සිඳහළුව කියන නම් භාවිතා කරනවා. වොට් පැය මීටරය සහ සේවා සිඳහළුව. මේ වොට් පැය මීටරය සහ සේවා සිඳහළුව තමයි ඔබට පුතේ මෙන්න මේ විදුලි බල මණ්ඩලයේ සතුව පවතින කොටස් දෙක විදියට ගන්න. මේක නිවසෙන් එළිය තියෙන්නේ. වොට් පැය මීටරයයි සේවා සිඳහළුවයි. මේ සේවා සිඳහළුව කියන එක නිවස අභ්‍යන්තරයට අධික ධාරාවක් ගලාගෙන යන අවස්ථාවේදී එය පාලනය කිරීම සඳහා ආරක්ෂක උපාංගයක් ලෙස වැඩ කරනවා. නියමිත ප්‍රමාණයේ ධාරාවක් පමණයි එන්නේ. ඊට වඩා වැඩි ධාරාවක් ගලාගෙන යන අවස්ථාවේදී නිවස අභ්‍යන්තර පරිපථ විනාශ වෙලා යන්න පුළුවන්. දැන් ඔබට පේනවා මේ එළියේදී කොච්චර අධික ධාරාවක් ගලාගෙන යනවද? කොච්චර ශක්ති ප්‍රමාණයක් එනවද? ඒ ශක්ති ප්‍රමාණයම නිවස ලබා ගත්තොත් නිවසේ සියල්ලම අනතුරුදායකයි. උපකරණ
පුද්ගලයන් සියල්ලම අනතුරුදායකයි. නිසා මේවා සේවා සිඳහලුව අපි එකට කියනවා මේන් අයිසොලේටර් ප්‍රධාන වෙන්කරණය කියන නම භාවිතා කරනවා. එය සම්බන්ධලා ඊට පස්සේ වොට් පෑ මීටරයට සම්බන්ධ වෙලා ඒ විදුලි ප්‍රමාණය අපට මැනලා දෙනවා. ඒ වගේම දුවේ පුතේ EFG වෙන්කරණය ශේෂධාරා පරිපද බෙදනය මේකට අපි කියනවා RCCB MCB සහ වෙන්කරණය මේකට අපි කියනවා මේන් ස්විච් කියලා. මේන් ස්විච් එකයි RCCB MCB තමයි මේ සෙට් එක තමයි අර සුදු පැහැති ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක ඇතුලේ දක්නට ලැබෙන්නේ. නිවස අභ්‍යන්තරයේ පොඩි පෙට්ටියක් තියෙනවා. මේකට අපි කියනවා විබදුම් පෙට්ටිය. ඒ විබදුම් පෙට්ටිය ඇතුලේ තියෙනවා වෙන්කරණය. වෙන්කරණයට අපි කියනවා මේන් ස්විච් එක. මේන් ස්විච් එක RCCB residual current circuit breaker. ඔකට අපි කියනවා KTN trip switch එක කියලා. මෙන්න මේකට කියන නම මොකද්ද පුතේ? trip switch එක. දැන් ඔබ මේ වෙද්දි මේවා O level පන්තියේදී ඉගෙනගෙන ඉවරයි. අපි දැන් A level පන්තියට ඇවිල්ලා මොනවද ආයෙ ඉගෙන ගන්න මේකේ? මේක අපි ගැඹුරින් සාකච්ඡා කරනවා. O level පන්ති ඉගෙන ගත්ත දේ අපි ගැඹුරින් සාකච්ඡා කරනවා. trip switch එක. ඊළඟට අපි කතා කරනවා සිඟිති පරිපද බෙදෙන MCB. අපි ඒවට කියනවා breaker කියලා. අන්න ඒවා සෙට් එක තියෙනවා විබදුම් පෙට්ටිය ඇතුලේ distribution board එක ඇතුලේ. ඊට පස්සේ තමයි ස්විච් කෙවිනි පිටුවානි පාරිභෝගිකයාගේ භූගත ඉලෙක්ට්‍රෝඩ සහ විදුලි පහන් තියෙන අපේ නිවසේ තැනින් තැන තියෙන. ඒතර මේ ධාරාව බෙදා හරිනවා distribution board එක ඇතුලෙන් අරගෙන නිවසේ තිබෙන සියලු පරිපත හරහා බෙදා හරිනවා. මේට තමයි අපි මේ පිළිබඳව තමයි දැන් සාකච්ඡා කරන්නේ එකින් එක. එකලා සැපයීම ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී දෙකලා සැපයීමක් ලබා දෙයි. ඔන්න දැන් එකලා සැපයීම සිංගල් පේස් එක මදි වෙනකොට අපි ඒ සඳහා අනිවාර්යෙන් මොකක් භාවිතා කරන්න ඕනද? 3 පේස් එකක්. අර සන්නායක කැබලි 4යි 4ින්ම ධාරාව ගන්නවා. ඒවා හෝටල් සංකීර්ණ, ඒ වගේම V මෝල්, වගේම අධික ධාරා භාවිතා කරන විශේෂයෙන් මෝටර වැනි 3 පේස් මෝටර වැනි භාවිතා කරන අවස්ථා සඳහා එය යෝග්‍ය වෙනවා. ලබා දෙන සැපයීම තෙකලා නම් රැහන් 4ක්, සජීවී රැහන් 3ක් සහ උදාසීන රැහන් 1ක් සම්බන්ධ වේ. අන තෙකලා වලින් අපි මොකද කරන්නේ? සජීවී රැහන් 3යි, උදාසීන රැහනයි මේ 3න් 4න්ම උදිරිය ගන්නවා. මෙම කොටසේදී එකලා ගෘහ විදුලි පරිපත කෙරෙහි පමණක් අවධානය යොමු කරන අතර තෙකලා සැපයීම පිළිබඳව ඉදිරියේදී විස්තර කරයි. අපි ඊළඟ කොටසෙන් තෙකලා සැපයීම පිළිබඳව දලා අදහසක් ලබා දෙනවා මේ මූලික විදුලි තාක්ෂණ වේදයේ අවසන් කොටසේ 8 වන කොටසේදී. නමුත් මේ කොටසේදී අපි අවධානය යොමු කරන්නේ එකලා විදුලි සැපයීම පිළිබඳව පමණක් බව දුවේ පුතේ තේරුම් ගන්න. ගෘහ විදුලි පරිපත සඳහා විදුලිය සැපයීම ලබා දීමේදී යොදා ගනු ලබන උපාංග සහ රැහන් පිළිබඳවත් ගෘහ විදුලි සැපයීමක යොදා ගන්නා පාලන සහ ආරක්ෂක උපාංග පිළිබඳවත් වෙනත් අමතර උපාංග පිළිබඳවද මෙහිදී විස්තර කරයි. දැන් මේට අදාළව මොනවද තියෙන උපාංග? ආරක්ෂක උපාංග මොනවාද? පාලන උපාංග මොනවාද? මෙන්න මේවා පිළිබඳව අප මේ කොටසේදී සාකච්ඡා කරනවා. ඒ වගේම ගෘහ විදුලි සැපයට අයත් උපාංග එකිනෙක සම්බන්ධ කෙරෙන අනුපිළිවෙල ඉහත රූපයෙන්ද උපාංග සම්බන්ධ වී ඇති ආකාරය දැක්වන කැටි සටහනක්ද පහත රූපය මගින් දැක්වේ. දැන් මේ තිබෙන්නේ සම්බන්ධ වෙන පිළිවෙල මේ කැටි සටහනේ. මෙන්න මේ දෙක තමයි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට අයත් වන්නේ. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක. සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් CEB. මෙන්න මේ ටික නිවස ඇතුලේ තියෙන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක. නිවස ඇතුලේ තියෙන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක. රයිට්. එන්න මේ පැත්තට නැවතත් මෙහිදී කියනවා ඉහත කැටි සටහනේ දක්වන උපාංග අතුරින් සේවා සිඳහලුව සර්විස් සර්කිට් බ්‍රේකර් සේවා සිඳහලුව වොට් පැය මීටරය විදුලි බල අධිකාරියට අයත් උපාංග වන අතර අනෙක් උපාංග ප්‍රායෝගිකව සතු වේ. අර මුලින් අපි කතා කරන දෙක විදුලි බල අධිකාරියේ නඩත්තුවේ පවතිනවා.
ඉතිරි තුනම පාරිභෝගිකයා සතු පවතිනවා. පාරිභෝගිකයා සතු උපාංග ආරක්ෂක පාලන සම්බන්ධක සහ සහායක උපාංග යනුවෙන් වෙන් කර දැක්විය හැක. පාරිභෝගිකයාගේ සතු උපාංග කොටස් දෙකකට බෙදෙනවා. ආරක්ෂක පාලක සහ සම්බන්ධක. මේවා කොටස් දෙක මොකද්ද? ආරක්ෂක පාලක. මේ ආරක්ෂක පාලක, අනිත් ඒවා මොනවද? සම්බන්ධක. ආරක්ෂක පාලක හා සම්බන්ධක විදිහට කොටස් කීයකට බෙදනවද? දෙකකට බෙදෙනවා. සම්බන්ධක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා කොටස් එකිනෙක සම්බන්ධ කිරීම. ආරක්ෂක පාලක ඒ මගින් පාරිභෝගිකයාත් උපාංගත් ආරක්ෂා කර ගැනීම සිදු කරනවා. එන්න මේ කොටස් දෙක අපි වෙන වෙන වශයෙන් මේ පාඩමේදී මේ කොටසේදී දුවේ පුතේ සාකච්ඡාවට භාජනය කරනවා. මුලින්ම තියෙනවා වොට් පෑමීටරය. සමහර අවස්ථාවලදී මේ සේවා සිඳහලුව උඩට ගිහිල්ලා වොට් පෑමීටරය ඊට පස්සේ සම්බන්ධ වෙනවා. ඒවා ප්‍රමිතියට විවිධ ප්‍රමිති වලට අනුව සිදුවන. නමුත් මේ දෙක කොයි පැත්තට සම්බන්ධ වුණත් කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. වොට් පෑමීටරය, වොට් හවර් මීටර් තමයි අපි භාවිතා කරන්නේ අප පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය ගණනය කරන්න. ඒ පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය විදුලි ඒකක වලින් මයිනෝ. දෙවනට සම්බන්ධලා තියෙනවා සර්කිට් බ්‍රේකර් සේවා සිඳහලුව. මෙන්න මේ සේවා සිඳහලුව එහෙම නැත්නම් මේ සර්කිට් බ්‍රේකර් එකට අපි තවත් නමක් භාවිතා වනවා. මේ සමාන පදයක් මෙයට භාවිතා වනවා. මේන් අයිසොලේටර් කියලාත් භාවිතා වනවා. මේන් අයිසොලේටර් එහෙම නැත්නම් ප්‍රධාන වෙන්කරණය. ප්‍රධාන වෙන්කරණය මේ කියන නම් භාවිතා වනවා. එහෙම නැත්නම් මේන් අයිසොලේටර් කියලාත් මේ හඳුන්වනවා. මේන් අයිසොලේටර් ප්‍රධාන වෙන්කරණය කියලා නම් භාවිතා කරනවා. ඊට පස්සේ මේ දෙකෙන් පස්සේ සම්බන්ධ වෙනවා වෙන්කරණය. අයිසොලේටර්. මේ අයිසොලේටර් එකට තවත් නමක් කියනවා පුතේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක ඇතුලේ තිබෙන්නේ මේන් ස්විච්. මේන් ස්විච් එක ප්‍රධාන ස්විචය කියන නාම භාවිතා කරනවා. ප්‍රධාන ස්විචය කියන නාමය භාවිතා කරනවා. එතකොට මේ ප්‍රධාන ස්විචය කුමක් සඳහාද? නිවස අභ්‍යන්තරයට එන ධාරාව ඇති කිරීම නැති කිරීම. සාමාන්‍ය නිවස අභ්‍යන්තරයේ නඩත්තු කටයුත්තක් කරන අවස්ථාවකදී අප මේ ප්‍රධාන ස්විචය විසන්ධි කරලා ප්‍රධාන ස්විච් ඔෆ් කරලා තමයි මේ වැඩ කටයුතු කරන්නේ. ඒ වගේම ධාරා පාලනයක්, අධිධාරා ගැලීම ආරක්ෂාවකුත් මේ තුලින් වක්‍රාකාරයෙන් සිදු වෙනවා. අපි ඒ පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඊළඟට පුතේ තිබෙනවා ශේෂ ධාරා පරිපත බිඳනය residual current circuit breaker. මොකද්ද මේ නම? ශේෂ ධාරා පරිපත බිඳනය residual current circuit breaker. මේකට අපි ව්‍යවහාරයක් භාවිතා කරන්නේ. මේ distribution board එක ඇතුලේ තියෙන්නේ. මේකට අපි ව්‍යවහාරයේ භාවිතා කරනවා trip switch එක. මොකද්ද පුතේ? trip switch එක. trip එක. මේ trip එක භාවිතා කරන්නේ ආරක්ෂක උපාංගයක්. දැන් අප හදිසියෙවත් නිවස අභ්‍යන්තරයේ කාන්දුවක් ඇති වෙන්න පුළුවන්. මේ කුමක්ද මේ කාන්දුව? මේ ආරෝපණ ඉලෙක්ට්‍රෝන හරි කැමති පොළවට ගමන් කරන්න, භූගත වෙන්න. අප ශරීරය හරහා පොළවට යන්න උත්සාහ කරනවා. උපාංග හරහා අප ශරීරය හරහා හෝ පොළවට මේ විදුලි ධාරාව කාන්දු වන අවස්ථාවකදී ශේෂ ධාරා පරිපත බිඳනය සක්‍රිය වී ෂණයෙන් නිවස අභ්‍යන්තරයේ ධාරාව විසන්ධි කරවීම කාගේ කාර්යද? ශේෂ ධාරා පරිපත බිඳනයේ කාර්යභාරයයි. දැන් මේ ලබා දෙන ධාරාව ඊළඟට බෙදෙනවා සිඟිති පරිපත බිඳින හරහා. අපි මේවට කියනවා MCB කියලා. MCB breakers සිඟිති පරිපත බිඳින. සිඟිති පරිපත බිඳින මගින් සිදුවන කාර්යභාරය තමයි දුවේ පුතේ අපේ නිවසේ තිබෙන සියලු උපාංගවලට සමාන ධාරාවන් නෙවෙයි අවශ්‍ය වන්නේ. අපේ නිවසේ තියෙන බොහෝ පරිපතවලට සමහර ඒවාට කුඩා ධාරාවන්, විශාල ධාරාවන් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ ගැළපෙන පරිදි මේ විදිහට 5ක් ඇම්පියර්, 13ක් ඇම්පියර්, 15 ඇම්පියර්, 16 ඇම්පියර් විදිහට විවිධාකාර ප්‍රමාණයේ ධාරාවන් රැගෙන යාමට හැකි MCB breakers
මේ තුල අන්තර්ගතයි. දැන් බොහෝ අවස්ථාවලදී ඔබ අවබෝධය සඳහා මා ලබා දෙන මම ඉදිරියේදී සම්බන්ධ කරන ආකාරය පැහැදිලි කරනවා. 5ක් ඇම්පියර් ධාරාවලින් දුවන්නේ මොනවද? බල්බ, සියලු බල්බ, ටීවී, රේඩියෝ, ඔබේ අයන් එක, බ්ලෙන්ඩරේ, ග්‍රයින්ඩරේ, මේ බොහෝ උපකරණ 5 ඇම්පියර් වලින් තමයි දුවන්නේ. 5 ඇම්පියර් ගන්නේ නැහැ. ඒ 5ක් ඇම්පියර් ලබා දෙන බ්‍රේකර් හරහා තමයි සම්බන්ධ වන්නේ. විශේෂයෙන් 15, 16, 13 මේ වගේ තරමක් බර උපකරණ, රෙෆ්‍රිජරේටර්, ෆ්‍රිජ් එක සමහර අවස්ථාවලදී, වතුර මෝටරය, මේ වගේ උපකරණ සඳහා අපිට 15ක් ඇම්පියර් හරහා තමයි යන්නේ. මොකද ඒ හරහා 15ක් ඇම්පියර් ධාරාවක් අදින්න පුළුවන්. 5ක් ඇම්පියර් ධාරාව අදින සොකට් එකකට කෙවෙනි පිටුවානකට අපි වතුර මෝටරයක් සම්බන්ධ කරොත් මේ මොකක් වෙනවද? විසන්ධි වී යනවා. ෂණිකයෙන්ම බ්‍රේකරේ විසන්ධි වී යනවා. ඒ හරහා ගන්න පුළුවන් 5ක් ඇම්පියර්. ඊට වැඩි ධාරාවක් අදින එක තරමක අනාරක්ෂිතයි. එවැනි අවස්ථාවක මේ බ්‍රේකර් ඕෆ් වෙනවා කියලා කියන අපි සිඟිති පරිපත බිඳින විසන්ධි වී යනවා. මේ සිඟිති පරිපත බිඳින හරහා තමයි නිවසේ තිබෙන සියලු පරිපතයන් සම්බන්ධ වෙලා තිබෙන්නේ. මේ නිවසේ තිබෙන උදාහරණයක් විදිහට අපි ගත්තොත් බල්බ, ටීවී, රේඩියෝ, ග්‍රයින්ඩර්, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මේ සියල්ලක්ම අනිවාර්යයෙන්ම කිසිදු හෝ එක් බ්‍රේකරයක් කරා සම්බන්ධ වී තිබෙන්න ඕනේ. මේ පාඩම ඉගෙන ගන්න දරුවන් මේ වෙද්දී දුවෙක් හෝ පුතෙක් හෝ ඒවා ඔබ කිසිම කෙනෙක් සමහර අවස්ථාවලදී මේවා සම්බන්ධ වී තිබෙන අනුපිළිවෙලක් දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඊටා වගකීමෙන් මම ඔබට කියනවා ඕනම කෙනෙක් මේ ගෘහ විද්‍යුත් පරිපත වලට අදාළ මේ ඒකකය හොඳින් නිරීක්ෂණය කරන්න. ඔබ සියලු දෙනාටම ඔබ නිවස තුල සිදුවන මේ ක්‍රියාකාරීත්වය මනවින් අවබෝධ කර ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ සමග අපි ක්‍රමක්‍රමයෙන් එනවා විදුලි බල අධිකාරියට අයත් උපාංග දෙක. මුලින්ම කතා කර මේන් අයිසොලේටරය, එහෙම නැත්නම් ඒකට අපි කියන තවත් නමක් සේවා සිඳහලුව, සර්කිට් බ්‍රේකර්, මේකයි වොට් පැරමීටරයයි පිළිබඳව දැන් අපි සාකච්ඡා කරන්න යමු. අපි මුලින්ම අවධානය යොමු කරමු වොට් පැය මීටරයට. මොකද්ද මේ වොට් පැය මීටරය කියලා කියන්නේ? දැන් මේ රූප සටහනෙන් පේන වොට් පැය මීටරය. මේක තමයි වෘත්තාකාර තැටියක්. මේ වෘත්තාකාර තැටිය කැරකෙනවා අපි ලබා ගන්න විදුලි ධාරා ප්‍රමාණයට අනුව. ඒ අනුව මේ තුල තිබෙන මේ මීටරය කැරකිලා අපිට කිලෝවොට් ප්‍රමාණය මෙච්චරයි කියලා මැනෙනවා. විදුලි බල මණ්ඩලයේ මනු කියවන්නා, එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලයේ බිල ලබා දෙන පුද්ගලයා මෙන්න මේ ඒකක ප්‍රමාණය අඩු කරලා අපිට විදුලි බිල හදලා දෙනවා. ඒ නිසා මේ ඊට වැදගත් කොටසක්. ඒ නිසා මේට ඩැමේජ් කිරීම, මේට හානිදායක කිරීම බරපතල වරදක් බවට පත්වන සමහරු පෞගේ කාලේ මේට හානි කරලා මේ වැඩ කරන්න නැති ක්‍රියා විරහිත කරන තත්ත්වයට පත් කරන අය වෙන අවස්ථාවක දඩුවම් ලැබිය හැකි විශාල වරදක් බවටත් පත් වෙනවා. අපි බලමු මේක කොහොමද වෙන්නේ. බෙදා හැරීමේ මාර්ගයේ සිට නිවස වෙත ලබා දෙන රැහන් පළමුවෙන්ම සම්බන්ධ වන්නේ වොට් පැය මීටරයටයි. වොට් පැය මීටරය මගින් පාරිභෝගිකයා පරිභෝජනය කරන විදුලි ශක්ති ප්‍රමාණය මනගනු ලබයි. දැන් අපිට ලැබෙන්නේ දුවේ පුතේ විද්‍යුත් ශක්තිය. විද්‍යුත් ශක්තිය. මේ විද්‍යුත් ශක්තිය තමයි නිවසේදී ආලෝකය, භ්‍රමණ ශක්තිය, ශබ්දය, විවිධාකාර ශක්තියින් බවට පරිවර්තනය කරන්නේ. ඕනෑම ශක්තියක් මයින ඒකකය ජූල්. නමුත් අපි මෙහිදී කතා කරනවා තප්පරයට ජූල් කොච්චරක්ද? ශක්තිය කරන කාර්ය ඔක්කොම මේ මයින්නේ ජූල් නැමැති එකකේ ඉන්නේ දරුවෝ. අප මේ මයින්නේ තප්පරයට ජූල් කොපමණද? මේ තප්පරයට ජූල් ඒ කියන්නේ වොට් කියන එකයි. වොට්. මේ තප්පරයට ජූල් කියන එක අපි මයින්නවා වොට් කියන එකකේ. වොට්. දැන් මේ වොට් එක්ක බැඳිලා තමයි වොට් පැය මීටරෙන් ඒකකය නිර්මාණය වන්නේ. කොහොමද මේ වොට් එක බෙදලා තියෙන්නේ? මතක තියාගන්න වොට් කියලා කොහේ හරි තියෙනවා නම් තප්පරයට ජූල්. තප්පරයක් තුලදී පරිභෝජනය කරන ජූල් ප්‍රමාණය ගැන තමයි මේ කියන්නේ.
තප්පරයක් තුලදී පරිභෝජනය කරන ජූල් ප්‍රමාණය ගැන තමයි මේ කියන්නේ වොට් වලින්. වොට් කියන ඒකකයක් එක්ක බැඳී තිබෙන වොට් පෑ මීටරෙන් මනින ආකාරය දැන් අපි බලමු. දැන් බලන්න මේකේ කියනවා 1000ක් වොට් හෙවත් කිලෝවොට් එකක් පැයක කාලයක් තුල පරිභෝජනය කළ විට ඒකක එකක් ලෙස මීටරයේ සඳහන් වෙයි. දැන් මොකද්ද මේ කියන කතාව? දුවේ පුතේ අපේ නිවසේ තියෙන ඕනෑම උපාංගයක් මේ තියෙන ඕනෑම උපාංගයක් බල්බය. මේ විදුලි ස්ට්‍රික්කය. පැහැදිලිද? විදුලි ස්ට්‍රික්කය මේ බල්බය ගහලා තිනවා හිතන්න 50යි වොට්. මේකේ ගහලා තිනවා 800යි වොට්. කියලා ගහලා තිනවා විදුලි ස්ට්‍රික්කේ. ෆ්‍රිජ් එක හිතමු රෙෆ්‍රිජරේටර් එක මේකේ ගහලා තිනවා 1200යි වොට්. ඊළඟට වතුර මෝටරය මෙයාගේ මෝටරය මේ මෝටරේ ගහලා තිනවා 3000යි වොට්. ඒ නිසා මේ නිවසේ තියෙන සෑම විදුලි උපකරණයකම විශේෂයෙන්ම ගහලා තියෙනවා මේ වොට් අගය. මේ වොට් අගය ගහලා තියෙන්නේ එය නියතයක්, එය නියමයක්. අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ වොට් කියන්නේ මොකද්ද? මෙයා පරිභෝජනය කරනවා තප්පරයට ජූල් 50ක් කියන එක. මෙයා තප්පරයක් ක්‍රියාත්මක කරනවා ජූල් 50ක්. මෙයාගේ වැය වෙලා ඉවරයි. මෙයාගේ තප්පරයක් ක්‍රියාත්මක වුණොත් ජූල් කීයක් යනවද? 800ක් යනවා. අන්න වැඩිපුර යනවා. මෙයා ඊටත් වැඩි යනවා. මෙයා තප්පරයක ස්ටාර්ටර් තප්පරයක් මේ මොහොතක් ක්‍රියාත්මක වුණොත් තප්පරයට ජූල් කොච්චරක් වැය වෙනවද? 1200ක්. මෙන්න මෙයා තමයි භයානකම. ඇයි? වැඩි ශක්තියක් මෙයා ගන්නවා. මෙයා ගන්නවා තප්පරයට ජූල් කොච්චරද? 3000ක ප්‍රමාණයක් ගන්නවා. එනිසා පාරිභෝගිකයා අදහස් කරගන්න ඕනේ මේ වොට් ගාන වැඩි උපකරණ ගොඩක් වෙලා භාවිතා කරොත් විශාල බිලක් යනවා කියන කාරණාව. දැන් ඊට පස්සේ මේ කිලෝවොට් එක අපි මෙහෙම හඳුන්වනවා. කිසියම් උපකරණයක් තියෙනවා මේ උපකරණය ගහලා තියෙනවා කියලා කියන්නකො වොට් 1000ක්. වොට් 1000ක්. මේ වොට් 1000ක් සමාන වෙනවා කොච්චරකද? 1 කිලෝවොට්. කිලෝවොට් එකක්. මේ උපකරණය මම භාවිතා කරනවා. මේ උපකරණය පාවිච්චි කරනවා. මේ උපකරණය භාවිතා කරනවා. 1 hour පැයක් භාවිතා කරනවා. උපකරණය භාවිතා කරනවා කියලා හිතන්න මම පැයක්. ඒ පැයක් භාවිතා කරාම මේ ලෝකයේ සම්මතයක් ලෙස පිළිගෙන තිබෙනවා. මෙන්න මේ අවස්ථාවේදී 1 කිලෝවොට් පැය 1 කිලෝවොට් ගුණ කරන්න මේ පැයෙන් ගුණ කරලා ගත්තාම 1 kWh කියලා එකක් නිර්මාණය කරගන්නවා. මේකට කියනවා විදුලි ඒකක එකක් කියලා. මිනිසුන් තමයි මේක හදාගන්නේ. දැන් අපි නිවසේ තනින් තන වෙන වශයෙන් බලනවා කොච්චර ප්‍රමාණයක් පරිභෝජනය කරලා තියෙනවද කියලා. දැන් නිකන් උදාහරණයක් ලෙස මෙන්න මෙහෙම එන්නකෝ. ඔන්න අපේ නිවසේ හරිනේ මාසයක් දින 30ක්. අපි නිකන් ගමු මේ ආකාරයට දින 30ක්. ඇතුළත දින 30ක්. දින 30ක මාසයක් ගන්නවා. දින 30ක මාසයේ පාවිච්චි කරනවා මේ ආකාරයට ඔක්කොම වොට් 50 බල්බ තියෙන්නේ. වොට් 50 බල්බ නිවසේ තියෙනවා 10ක්. හරිනේ? එතකොට වොට් 50 බල්බ 10ක් තිබ්බයි කියලා කියන්නේ 500ක් වොට් වගේ. මෙයා මාසෙටම පරිභෝජනය කරනවා පැය 10ක්. එතකොට ඔක්කොම වොට් පැය කීයද? 500යි 5000යි. 5000යි වොට් පැය. වොට් පැය වලින් ගන්නකො. පස්සේව හරවමු. ඊළඟට විදුලි ස්ට්‍රික්කය 800යි වොට්. මෙයා පැය 20ක් පාවිච්චි කරනවා. මේකෙන් ගුණ කරනවා. එතකොට 0.0
0.16යි වොට් පැය. අපි තවත් එක උපකරණයක් ගමු. ෆ්‍රිජ් එක. ෆ්‍රිජ් එක 1000යි වොට්. මෙයා ටෝටල් පැය භාවිතා කරනවා. එයත් පැය 10ක්. එතකොට ඔක්කොම කීයක් එනවද? 10000යි. මේ උපාංග 3 විතරයි මේ නිවසේ තිබුණ කියලා හිතන්න. ඔන්න ඔය උපාංග 3 ඔච්චර වෙලා පාවිච්චි කරා මාසෙදී. මේ ඔක්කොම එකතු කරාම ලැබෙනවා 0.0යි 6යි 5යි 11න් 1 එකක් ඉතුරුයි 31000ක් වොට් පැය. මම මේක බෙදනවා 1000න්. ඇයි වොට් කිලෝවොට් කරන්න? මේක සමාන වෙනවා 31යි කිලෝවොට් පැයට. එහෙමනම් මෙයාගේ විදුලි ඒකක කීයද? විදුලි ඒකක 31ක් දුවලා. එතකොට මේ වොට් පැය මීටරය සංවේදී මේ වොට් 1000 පැයක් භාවිතා කරනකොට එකක් කැරකෙන්න. ඒ විතර තමයි හදලා තියෙන සූක්ෂම ලෙස හදලා තියෙනවා. කියන්නේ කොයි මොහොතක නිවස ඇතුලේ 1000යි වොට් හවර්ස් ගියොත් ඒ කියන්නේ 1 කිලෝවොට් හවර්ස් නේ. 1000ක් වොට් හවර්ස්. මේ 1000ක් වොට් හවර්ස් කියලා කියන්නේ කිලෝවොට් එකක් නේ. කිලෝවොට් එක කියනකොට 1000ක් වොට් ගාණක් පැයක් විතර භාවිතා කරනකොට ටක් ගාලා මොකක් වෙනවද? මීටරේ කැරකෙනවා. ඔක්කොගෙම එකතු වෙනුත් එන්න පුළුවන්. ඔක්කොම එකතු කරලානේ මේ ගන්න. එහෙම එක කට්ට කරකි මාසේ අන්තිමට යන ප්‍රමාණයෙන් ඔන්න වොට් හවර්ස් ගන්න හැදෙනවා. ඒ කිලෝවොට් හවර්ස් වලින් හැදෙනවා. ඒකෙත් තමයි විදුලි බිල හදන්නේ. ලස්සන ඒකකයක්. පැහැදිලිද? වොට් ගාන පැය ගානේ වැඩි කරලා ගන්නවා. ඒ නිසා කියනවා මෙහිදී 1000 කිලෝවොට් හෙවත් මෙන්න මේකේ ලස්සනට කියනවා මේ විදිහට වොට් 1000ක් හෙවත් කිලෝවොට් එකක් පැයක් කාලයක් භාවිතා කළ විට පරිභෝජනය වන ඒකකයක් ලෙස මීටරයේ සඳහන් වේ. ඒ නිසා විදුලි ඒකක එකක් කිලෝවොට් පැය එකක් ලෙස හඳුන්වනවා. විදුලි ඒකක එකක් කිලෝවොට් පැය එකක් ලෙස හඳුන්වනවා. සේවා සිඳහලුව සහ වොට් පැය මීටරය විදුලි බල අධිකාරිය සතු වන බැවින් ඒවායේ නඩත්තු කටයුතු පාරිභෝගිකයාට සම්පූර්ණයෙන් තහනම්. ඔය දෙකේ නඩත්තු කටයුතු සම්පූර්ණයෙන් පාරිභෝගිකයාට මොනවා වෙනවද? තහනම් වෙනවා. ඔන්න අපි වොට් පැය මීටරය ගැන කතා කරා. දැන් අපි එනවා ඊළඟට සේවා සිඳහලුවට. අපි මේකට කියනවා මේන් අයිසොලේටර් කියන වචනත් භාවිතා කරනවා. මේන් අයිසොලේටර්. මේකෙන් මොකක්ද වෙන්නේ? මේ හරහා සම්බන්ධ වෙනවා සජීවී රැහැන සහ උදාසීන රැහැන. සජීවී රැහැනයි උදාසීන රැහැනයි. එකක් ලයිව් එක, එකක් නියුට්‍රල් එක. මේ එළියට යනවා ලයිව් එක නියුට්‍රල් එක විදියට. ඉහළින් සහ පහළින් සම්බන්ධ වෙනවා ලයිව් නියුට්‍රල්. මේකෙන් මොකක්ද වෙන්නේ? මේක කියනවා බෙදා හැරීමේ මාර්ගයේ සිට නිවසට වෙත ලබා දෙන රැහැන් වොට් පැය මීටරයෙන් පසු සේවා සිඳහලුවට සම්බන්ධ වේ. වොට් පැය මීටරයෙන් පස්සේ කාට සම්බන්ධ වෙනවද? සේවා සිඳහලුවට සම්බන්ධ වීම සිදු වෙනවා. මෙම උපාංගය මගින් නිවසට ලැබෙන සැපයුම අවශ්‍ය වූ විට සම්පූර්ණයෙන්ම විසන්ධි කළ හැක. අන්න මේ මගිනුත් අපේ නිවසට සැපෙන විදුලි ධාරාව මොනවා කරන්න පුළුවන්ද? විසන්ධි කරන්න පුළුවන්. දැන් ලයිට් කපනවා කියලා කියන්නේ මොකද්ද? විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ලා මේ බොහෝ අවස්ථාවල මේ සේවා සිඳහලුව ගලවලා අයින් කරනවා. එයා සවිකරේ අයිතිය තියෙන කාට පමණද? විදුලි බල මණ්ඩලයට පමණයිනේ. එක්ක මෙතනින් ගලවනවා නැත්නම් ප්‍රධාන රැහැනෙන් ගලවනවා. බෙදා හැරීමේ රැහැනෙන් ගලවලා අපිට විදුලි බලය දෙන්නේ නැහැ. ඒක ඔෆ් කරලා දාලා යන්න පුළුවන්. තවද නිවස තුළට ගලා යන ධාරාව, ඒ වගේම නිවස තුළට ගලා යන ධාරාව යම් අපේක්ෂිත අගයට වඩා වැඩි වූ විට සැපයුම සහ ගෘහය අතර විදුලි සම්බන්ධය මෙමගින් ස්වයංක්‍රීයව විසන්ධි වෙනවා. මෙයාගෙන් තියෙනවා විසන්ධි වෙන ආකාරයට. අධික ධාරාවක් ගලාගෙන යන අවස්ථාවේදී මෙය ස්වයංක්‍රීයව විසන්ධි වෙලා යනවා. භාවිතා කරන්න බැරි වෙනවා. එකපාරම ඕෆ් වෙලා ගිහිල්ලා අපේ නිවස අභ්‍යන්තරය බේරා ගැනීම, ආරක්ෂා කර ගැනීමේ කාර්යභාරයත් මෙයා සතු වගකීමක්. සමහරට අකුණු ගහන විදුලි කොටන අවස්ථාවේදී අධික ධාරාවක් අපේ සැපයුම් රැහැන හරහා නිවස අභ්‍යන්තරයට එන්න පුළුවන්. එවැනි අවස්ථාවක
අභ්‍යන්තරයට මේ අධික ධාරාව ගලා යන නොදී ආරක්ෂා කර ගැනීමේ කාර්යභාරයත් කාගෙන් වෙනවද? මේ සේවා සිඳහලුවෙන් වෙනවා. නිසා මේ කාර්ය දෙක මතක තබා ගන්න. නිවසට ලැබෙන විදුලි සැපයීම සම්පූර්ණයෙන් විසන්ධි කිරීම අපේක්ෂිත අගයට වඩා වැඩි අගයක් නිවස ඇතුළට එනකොට ඒ මගින් නිවස අභ්‍යන්තරය ආරක්ෂා කර ගැනීමේ කාර්යයත් මෙයින් සිදු වෙනවා. සිඳහලුවේ විශේෂත්වය යනුවේ උදාසීන සහ සජීවී සන්නායක දෙකම ස්වයංක්‍රීයව විවෘත පරිපත බවට පත්වීමයි. දැන් මේ කියන කාරණාව ස්වයංක්‍රීය විවෘත පරිපත බවට පත් වෙනවා කියලා කියන්නේ අපි මෙයාගේ අභ්‍යන්තරය ගමු මේ විදිහට. මෙයාගේ අභ්‍යන්තරයේ සජීවී රැහැන මෙන්න මේ ආකාරයෙන් තියෙනවා සජීවී රැහැන. ලයිව් එක නිල් පාටින් පෙන්වන්නම් නියුට්‍රල් එක නියුට්‍රල් මේ දෙකම සජීවී රැහැනයි නියුට්‍රල් රැහැනයි දෙකම මොනා කරනවද එකවර විසන්ධි කිරීමේ හැකියාව තියෙනවා. ඒක තමයි මේ කියන්නේ. සිඳහලුවේ විශේෂත්වය වනුයේ උදාසීන සහ සජීවී දෙකම ස්වයංක්‍රීයව විවෘත පරිපත බවට පත් වෙනවා. විවෘත පරිපත බවට පත්වලා නිවස අභ්‍යන්තරයට අධික ධාරාවක් ගලාගෙන යාම මෙමගින් පාලනය කරනවා. අතීතයේදී සිඳහලුව වෙනුවට සේවා විලායකයක් යොදන ලදී. සමහර විදුලි සැපයීම් වලදී තනි ද්‍රව සේවා සිඳහලුද දැකිය හැකිය. දැන් මේකේ කියනවා සේවා විලායකය ගැන කතා කරන්න කලින් එන්නකෝ. මේක ද්විද්‍රව ඩුවල් පෝල්. ඔබට මතක ඇති මූලික විදුලි තාක්ෂණ වේදයේ මුල් කොටසේ අපි කතා කරා ඩුවල් පෝල් ද්විද්‍රව දව දෙකෙන්. ඒ වගේම තනි ද්‍රව සේවා සිඳහලුත් දකින්න ලැබෙනවා. තනි ද්‍රවය කියලා කියන්නේ නියුට්‍රල් එක නෙවෙයි ඕෆ් වෙන්නේ ලයිව් එක. ලයිව් එක ඕෆ් වුණත් ධාරාව යන එක නවතිනවා. නමුත් වර්තමානයේ තියෙනවා මේ දෙකම ඕෆ් කරලා දානවා. එය ආරක්ෂිතයි. නමුත් සේවා විලායක ෆියුස් මේ සඳහා භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. මේ ෆියුස් එකක් කියලා කියන්නේ දුවේ පුතේ ඔබට ඉස්සරහයි ස්ලයිඩ් වලදී පෙන්නන්නම්. මෙන්න මේ වගේ මැටි කැටයක්. පෝසිලේන් කැටයක්. මේ පෝසිලේන් කැටේ මේ ආකාරයේ තියෙන පෝසිලේන් කැටේට අපි හිතමු මෙන්න මේ පැත්තෙන් ලයිව් එක සම්බන්ධලා තිබෙනවා. මේ පැත්තෙන් ලයිව් එක යනවා. ලයිව් කරන්ට් එක මේ ලයිව් කරන්ට් එක යනවා. නමුත් මේ දෙක දෙන්න යා කරලා කිසියම් කුඩා සන්නායක කැබැල්ලක් සම්බන්ධ කරලා තියෙනවා. නියත ප්‍රමාණ ධාරාවට වඩා වැඩි ධාරාවක් ගලා ගියාම මෙන්න මේ සන්නායක කැබැල්ල රතු පාටෙන් දැක්කන සන්නායක කැබැල්ල උණු වෙනවා. ඔලා පිච්චෙනවා. පරිපතේ විසන්දිද නැද්ද? විසන්දී. අන්න ඒක අතීතයේ භාවිතා කරා. සේවා සිඳහලුව මීට කලින් අවුරුදු වල. නමුත් මේ සන්නායක කැබැල්ල තඹ සන්නායක කැබැල්ල පිලිස්සන සැරයක් පාසා නැවත යෙදීම අපහසු නිසා වර්තමානයේ සේවා සිඳහලුව එහෙම නැත්නම් සේවා විලායකයක් මේ සඳහා භාවිතා නොවි කෙලින්ම මේ වගේ ස්වයංක්‍රීය පරිපතයක් සහිත සේවා සිඳහලුවක් භාවිතා කිරීම වර්තමානයේදී නැඹුරු වෙලා තිබෙනවා. ඔබට සේවා විලායක පිළිබඳව ඉදිරි ස්ලයිඩ් වලදී මම පෙන්නන්නම් මොකද්ද මේ සේවා විලායක ෆියුස් එක කියලා කියන කාරණාව. දැන් ඔබට පැහැදිලි ඇති මේ වොට් පෑමීටරෙන් පසුව සම්බන්ධ වන සේවා සිඳහලුව එහෙම නැත්නම් මේන් අයිසොලේටරයේ කාර්යභාරය. මේන් අයිසොලේටරයේ සේවා සිඳහලුවේ කාර්යභාරය. දැන් අපි විදුලි ධාරාව ඔන්න නිවස ඇතුළට ආවා. දැන් නිවස ඇතුලේ තිබෙන උපාංග මොනවාද නැවත මතක් කරගත්තොත් මුලින්ම යනවා අයිසොලේටරය එහෙම නැත්නම් මේන් ස්විච් එක. වෙන්කරණය කියන නම භාවිතා කරන එකට ඉංග්‍රීසියෙන් අයිසොලේටරය කියලා කියනවා. අරක මේන් අයිසොලේටරය. මේක නිකන් අයිසොලේටරය. ඒකට මේන් ස්විච් එක කියලා කියනවා. ඊට පස්සේ යනවා RCCB. එහෙම නැත්නම් ට්‍රිප් ස්විච් එක ඊළඟට MCB. දැන් අපි කතා කරනවා ආරක්ෂක උපක්‍රම. දැන් නිවස ඇතුළට ආවට පස්සේ මේ විදුලි ධාරාවෙන් නිවැසියා සහ උපාංග ආරක්ෂා කරගන්න එපයි. ඒ ආරක්ෂා කරන ක්‍රමවේදය පිළිබඳව තමයි මේ දැන් සාකච්ඡා කරන්නේ. ආරක්ෂක උපක්‍රම.
විදුලිය වෙනත් ඕනෑම ශක්තියකට පහසුවෙන් පරිවර්තනය කළ හැකි ශක්තියක් වුවද එයින් සිදුවිය හැකි අනතුරු වලින් පුද්ගලයන් සහ භාණ්ඩ ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක උපක්‍රම යෙදිය යුතුය. දැන් මේ විදුලිය ඇන හිටියොත් සිදුවන කාර්යභාරය ඔබට සියලු දෙනාටම හොඳට මතකයේ තියෙන්න ඕනේ. අපට විදුලි බලය නැතුව මුකුත් කරන්න බෑ. මේ මුළු ලෝකයම දුවන්නේ විදුලි බලයෙන්. යන්ත්‍රෝපකරණ යන්ත්‍ර සූත්‍ර සියල්ලම විදුලිය කියන සංකල්පය මත රඳා පැවතිලා. මුළු ලෝකයම විදුලිය මත දුවනවා. විදුලිය ඇයි විදුලිය පහසු වෙන්නේ? මේ විදුලි ශක්තිය විවිධාකාර ශක්තියින් බවට පරිවර්තනය කරගන්න හරිම පහසුවෙන් පුළුවන් මේ ශක්තියට. එනිසා මේ විදුලියෙන් මෙච්චර උපක්‍රම උපායන් තිබුණත් කොයි වෙලේ හෝ පාරිභෝගිකයාට අනතුරක් සිදු විය හැකි නිසා මූලික වශයෙන්ම මිනිසුන්ගේ ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. මෙසේ ගෘහ විදුලි පරිපත බහුලව යොදා ගන්නා විදුලි ආරක්ෂක උපක්‍රම කිහිපයක් පහත විස්තර කරයි. ඔන්න අපි ඔබ සමග විස්තර කරනවා මෙවැනි ආරක්ෂක උපක්‍රම. වෙන්කරණය. ඊළඟට සම්බන්ධන කාටද? වෙන්කරණය. මේන් ස්විච්, අයිසොලේටර්, ප්‍රධාන ස්විචය මෙන්න මේ නම් වලින් හඳුන්වනවා. විදුලි බල අධිකාරිය සතු භාණ්ඩ වලින් පසු ගෘහ විදුලි පරිපතවල පාරිභෝගිකයා විසින් පළමුවෙන්ම ස්ථාපනය කළ යුත්තේ වෙන්කරණයයි, එහෙම නැත්නම් අයිසොලේටරයයි. වෙන්කරණය වෙනුවට ප්‍රධාන ස්විචයක් භාවිතා වන අවස්ථාද දැකිය හැක. මේ මගින් ප්‍රධාන විදුලි බල සැපයීම මෙන් ගෘහ විදුලි පරිපතයද වෙන් කරගත හැකි වේ. මෙම පාරිභෝගිකයාගේ විදුලි බල පද්ධතියේ නඩත්තු කටයුත්තක් හෝ අලුත් වැඩියා කටයුත්තකදී මෙම වෙන්කරණය විවෘත ඕෆ් කර ගෘහ විදුලි පරිපතවලට විදුලි සැපයීමෙන් වෙන් කළ හැක. දැන් අපි නඩත්තු කටයුතු කරනකොට මේ අතරදී භයානක තත්ත්වයක් තියෙනවා, විදුලි සර බදින්න පුළුවන්. ඒ නිසා බොහෝ අවස්ථාවල අපි මේන් ස්විච් එක ඕෆ් කරනවා. මේන් ස්විච් එක ඕෆ් කරලා උදාසීන රැහැනයි සජීවී රැහැනයි දෙකම විවෘත කරනවා. දැන් මේකම තමයි මේන් අයිසොලේටරෙත් වෙන්නේ. ඔබට මතකයි මේන් අයිසොලේටරය කියන එක? මේන් අයිසොලේටරෙත් මේ කාර්යය තමයි වෙන්නේ, දෙකම පරිපත දෙකම ලුහුවත් කරනවා. පරිපත දෙකම විසන්ධි කරවලා තමයි අපි නිවස අභ්‍යන්තරයේ අලුත් වැඩියා කටයුත්තක් සිදු කරන්නේ. එම අවස්ථාවේදීද සජීවී හා උදාසීන රැහැන්වල සම්බන්ධය විසන්ධි වන පරිදිද මෙහි ද්විද්‍රව තනිමං DPST ස්විචයක් යොදා ඇත. ද්විද්‍රව තනිමං DPST ස්විචයක් යොදා ඇත. ද්විද්‍රව තනිමං ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම විසන්ධි වීම සිදු වෙනවා. මේ ඔබට රූප සටහනේ පේන්නේ මේන් ස්විච් එකක් ක්‍රියාත්මක වන ආකාරය. මේන් ස්විච් සිංගල් පේස්, ලයිව් නියුට්‍රල් එක. මේ ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම එකවර විසන්ධි වෙනවා. ඒ වගේම ඔබට මේ පෙන්නලා තියෙනවා 3 පේස් එකක්. 3 පේස් ගැන අපිට සාකච්ඡා කරන්න නැහැ. නමුත් ඔබ අඳුරා ගන්න සමහර අවස්ථාවලදී මේන් ස්විච් එක 3 පේස් වැඩ කරන කර්මාන්තශාලා, ගෘහයන්, හෝටල් සංකීර්ණ තියෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ පෝල් 3ක්, ඒ වගේම ද්‍රව 3ක් තිබෙනවා. ඒ ද්‍රව 3 තියෙන සජීවී රැහැන් 3ම විසන්ධි වීම සිදු වෙනවා ඒ අවස්ථාවට අදාළව. සිංගල් පෝල්, ඩුවල් පෝල්, ඒ කියන්නේ ද්විද්‍රව, මේ කියන්නේ ඩුවල් පෝල්, සිංගල් ත්‍රෝ, ද්විද්‍රව තනිමං ස්විච් ලෙස අප මේවා හඳුන්වනවා. ඊළඟට අපි එනවා විශේෂ උපකරණයකට. ඒ තමයි ශේෂධාරා පරිපත බිඳනය. කුමක්ද මේ ශේෂධාරා පරිපත බිඳනය කියලා කියන්නේ? කිසියම් අවස්ථාවකදී නිවස අභ්‍යන්තරයේ තිබෙන විදුලි ධාරාව කුමන හෝ ආකාරයකින් කාන්දු වීමක් සිදු වුවහොත් ක්ෂණිකවම මේ ශේෂධාරා පරිපත බිඳනය ක්‍රියාත්මක වී ක්ෂණිකවම ශේෂධාරා පරිපත බිඳනය ක්‍රියාත්මක වී එම ධාරාව විසන්ධි වීම, එහෙම නැත්නම් ප්‍රධාන ධාරාව විසන්ධි කර පාරිභෝගිකයා ආරක්ෂා කිරීම තමයි මෙමගින් සිදුවන්නේ. ශේෂධාරා පරිපත බිඳනය රෙසිඩුවල් කරන්ට් සර්කිට් බ්‍රේකර් RCCB විදුලි පරිපතයකට සම්බන්ධ කිරීමෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරනු ලබන්නේ විදුලි කාන්දු වීමකින් පුද්ගලයන්ට සහ වාහන වලට සිදුවිය හැකි හානි
වැළැක්වීමයි. ශේෂ ධාරා පරිපත බිඳින එහෙම නැත්නම් රෙසිඩුවල් කරන්ට් සර්කිට් බ්‍රේකර් වරින් කරනවා මොකද්ද? මේ විදුලි කාන්දු වීමකින් පුද්ගලයන්ට සහ වාරණ වලට සිදුවිය හැකි හානිය වළක්වන්න. කාන්දු වීමකින් සිදුවන හානිය. ඒ වගේම සජීවී සහ උදාසීන සන්නායක තුලින් ගලා යන ධාරාවන් සමාන වන විට ශේෂ ධාරා පරිපත බිඳිනය ක්‍රියාත්මක නොවේ. දැන් මේක ක්‍රියාත්මක වන්නේ ඇත්තටම සජීවී සහ උදාසීන රැහැනක්. දැන් ඔබට සජීවී රැහැන සහ උදාසීන රැහැන පිළිබඳව අදහසක් නැති වෙන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම තමයි සජීවී රැහැන සහ උදාසීන රැහැන හඳුන්වන්නේ. ඕනෑම උපාංගයක්. මේ උපාංගය වෙන්න පුළුවන්. මේ උපාංගය අපි ගන්න පුළුවන් බල්බයක් වෙන්න පුළුවන්. මේ උපාංගය හොට් ප්ලේට් එකක් වෙන්න පුළුවන්. මේ උපාංගය හීටර් එකක් වෙන්න පුළුවන්. මේ උපාංගය මෝටරයක් වෙන්න පුළුවන්. මේ හීටරයක් මෝටරයක් ඕනම දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මේ උපාංගය. මේ එතකොට මෙන්න මේ දිශාවට ධාරාව ගමන් වෙනවා. මෙතනින් ඉවත් වෙලා යනවා. මෙන්න මේ දිශාවට ධාරාව රැගෙන එන මේ උපාංගය දක්වා ධාරාව රැගෙන එන කොටස ලයිව් එහෙම නැත්නම් සජීවී සන්නායක අග්‍රය කියලා කියනවා. මෙතනින් පස්සේ ඉවතට ගමන් කරන අග්‍රය මෙතනින් පස්සේ ඉවතට ගමන් කරන මෙන්න මේ අග්‍රයට අපි කියනවා නියුට්‍රල් එක එහෙම නැත්නම් උදාසීන අග්‍රය කියලා. දැන් මේවා හරහා ඉලෙක්ට්‍රෝන යනවා. මේ ඉලෙක්ට්‍රෝන අරගෙන ශක්තිය අරන් තමයි එන්නේ සජීවී රැහැනේ. තමයි ඇක්ටිව් සජීවී. ශක්තිය අරන් ඇවිල්ලා විද්‍යුත් ශක්තිය පිට කර හරිනවා. ආලෝකීය ධාරාව තාපය විදිහට පිට කර හරිනවා. පිට කර හරගෙන ශක්තිය නැති ඉලෙක්ට්‍රෝන කදම්බයක් තමයි මෙහි යන්නේ. ඒකට කියනවා උදාසීන රැහැන කියලා. දැන් මේ නිවසේ තිබෙන ඔක්කොම උදාසීන රැහැන් එකතු කරලා එකක් විදිහට ගත්තොත් ඒ වගේ ඉලෙක්ට්‍රෝන ගියාට ඒ වගේ ශක්තිය නැහැ. ඒ නිසා අපි ඒවට කියනවා උදාසීන රැහැන කියලා. පැහැදිලිද? ඔන්න දැන් සජීවී රැහැන සහ උදාසීන රැහැන ගැන ඔබට අවබෝධයක් තිබෙනවා. සියලු උපාංග වලට සම්බන්ධ වෙනකන් සජීවීය උපාංගෙන් එළියට සම්බන්ධලා තියෙන එක උදාසීන. ඒ නිසා සෑම උපාංගයක්ම හරහාම අනිවාර්යෙන් සජීවී රැහැනක් සහ උදාසීන රැහැනක් අනිවාර්යෙන් සම්බන්ධ යුතුද නැද්ද? සම්බන්ධ යුතුයි. ඕනෑම උපාංගයකට සජීවී රැහැනක් සහ උදාසීන රැහැනක් අනිවාර්යෙන් සම්බන්ධ විය යුතුයි. ඒ වගේම මේ ආකාරයට කියනවා උදාසීන සජීවී සහ උදාසීන සන්නායක තුලින් ගලා යන ධාරාවන් සමාන වන විට ශේෂ ධාරා පරිපත විදිනේ ක්‍රියාත්මක නොවේ. ඒ නිසා මේ නිවසේ තියෙන සජීවී අග්‍රයත් නිවසේ භාවිතා කරන සියලු උපාංගවල උදාසීන අග්‍රත් එකතු කරලා මේ ශේෂ ධාරා පරිපත බිඳනය හරහා ගමන් කරනවා. ශේෂ ධාරා පරිපත බිඳනය හරහා ගමන් කරනවා. සජීවී අග්‍රත් උදාසීන අග්‍රත් සියල්ලම එකතු කරලා එක් සජීවී අග්‍රයක් සහ එක් උදාසීන අග්‍රයක් ගමන් කරනවා. එතන මේ සජීවී අග්‍රයෙන් ගලා ගියපු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඒ ආකාරයෙන්ම උදාසීන අග්‍රයට එන්න ඕනේ. කිසිදු ආකාරයෙන් දෝෂ වුවොත් කාන්දුවක් වුවොත් මේ ඉලෙක්ට්‍රෝන එළියට ගලාගෙන යනවා. එවැනි අවස්ථාවක් මේ ශේෂ ධාරා පරිපත බිඳනය හඳුනාගෙන ශේෂ ධාරා පරිපත බිඳනය එකවර අක්‍රිය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි ඔබ සමග ශේෂ ධාරා පරිපත බිඳනයේදී සාකච්ඡා කරනු ලබන්නේ. අපි මෙහි ක්‍රියාකාරීත්වය මේ පාඩමේ දෙවන පරිච්ඡේදය තුළදී සාකච්ඡාවට භාජනය කරමු. කොහොමද මෙය ක්‍රියාත්මක වෙන්නේ කියලා.